समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරී සුඛං සීති අස්මින් ලෝකේ පරම්හිචති සියලු දෙනාටම උතුම් පින්බර පොහොය දිනයක් වේවා. සියත ටීවී අමාවැස්ස සදහම් වැඩසටහන් මාලාවේ මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මේ පින්බර මැදින් පුර පසළොස්වක පොය දවසේ හැම දිනාටම මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ධර්ම අවබෝධයෙන් සැනසීමම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරටු කරගෙනයි මේ සදහම් දේශනාව ඔබ හැම දෙනාගේම ධර්ම අවබෝධයේ උදෙසා සියත ටීවී හරහා විකාශනය වෙන්නේ. අද දවසේ නිවෙස්වල මේ කොරෝනා වසංගතය හේතු කරගෙන නිවෙස්වල බොහෝ සදහැවතුන් පෙහෙවස් සමාදන් වෙලා ප්‍රතිපත්ති ධර්මයන් මත පිහිටලා ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කරමින් කාලය ගත කරන පින්බර කාල පරිච්ඡේදයක්. තථාගතයන්න් වහන්සේගේ බුද්ධ ජීවිතයේ ඉතා සුවිශේෂී කාරණා කීපයක් සිදු වුණු මේ පින්බර පොය දවසේ එදා පිය මහ රජතුමාට භාග්‍යවතුන් වහන්සේ කිඹුල් වතට වැඩම කරලා දේශනා කොට වදාළ උතුම් ගාථා ධර්ම දෙකෙන් එක ගාථා ධර්මයක් තමයි මේ අනුශාසනාව සඳහා අප විසින් තෝරගත්තේ පින්නතුනි. ධම්මං චරේ සුචරිතං තථාගතයන්න් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ධර්මචාරීව හැසිරෙනවා නම් ධම්මං චරේ සුචරිතං මේ සුචරිත දහම ඇසුරු කර ගන්නවා නම් නනං දුස්චරිතං චරේ දුස්චරිතයෙන් වැළකෙනවා නම් ධම්මචාරී සුඛං සේති යම් කිසි කෙනෙක් ධර්මයේ තුල මේ ප්‍රතිපදාව තුල හික්මෙනවා නම් එහි ප්‍රතිඵලය මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. අස්මින් ලෝකේ පරංහිච්ච අස්මින් ලෝකේ පරංහිච්ච මේකෙන් පේනවා තථාගතයන්න් වහන්සේ මේ ධර්මයේ ප්‍රායෝගික සම්දුට්ඨික භාවය පිළිබඳව තා මනවින්ම දක්වපු අවස්ථාවක්. අද අපි ගත්තොත් පින්වත්නි ධර්ම sannivedanaya පිළිබඳව
විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයේ තා සුලභව දැන් ධර්ම දේශනාවන් ඔබගේ ආලින්දයට ඔබගේ දෙසවන් වලට නොඑක් නාලිකා හරහා ඇසෙන බව අපට පැහැදිලි. ධර්ම දේශනා සුලභ වුණත් ධර්ම ශ්‍රවණය දුර්ලභයි කියලා සමාජයේ පිළිබඳව යම් විග්‍රහයක් කළොත් ශ්‍රාවක සමාජය ගැන අපට මේ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න පුළුවන්. නිසා අපිට පේනවා ධර්ම දේශනා සුලභ වෙනකොට ධර්ම ශ්‍රවණය දුර්ලභ වෙන බවකුත් අපිට පේනවා. ධර්ම දේශනා නොඑක් වැඩසටහන් යනවා වගේ ධර්ම දේශනා යන බවකුත් සාකච්ඡා වෙන බවක් අපිට පේනවා. පින්නතුනේ තථාගතයන්න් වහන්සේගේ මේ ධර්ම උවදනත් එක්ක අපි ටිකක් ජීවිතේ ගැඹුරින් මෙනෙහි කරන්න උත්සාහ කරලා බලමු. උත්තිට්ඨේ නප්ප මජ්ජෙය්‍ය උත්ථාන වීරියෙන් මේ ධර්මයේ තුල හික්මෙන්න ඕනේ. නොපමා බව කියන එක ජීවිතේ තා වැදගත් වෙනවා. අද අපට නොපමා බව කියන කාරණාව ඊටා මනවින් තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ධම්මංචරේ අර ගාථාවෙම සඳහන් වුණා අස්මින් ලෝකේ පරංහිච කියලා දේශනා කළ පෙන්නනවා මෙලව පරලව ජය ගන්න අපට තියෙන උතුම්ම මාර්ගය මේ ධර්මයෙන් පැහැදිලි කරලා තියෙනවා. තථාගතයන්න් වහන්සේ එදා බුදු නුවණින් දැකලා බුදුමුවින් දේශනා කොට වදාළ මේ ධර්මය උකහා ගැනීම පිළිබඳව අපි ගත්තොත් පින්නතුනි ධර්ම sannivedanaya සිදු කිරීම සඳහා දේශකයාණන් වහන්සේලාට න්‍යායාත්මක ක්‍රමවේදයක් තියෙනවා අපේ ශාසනයේ. කාරණා හතරක් පිළිබඳව අපි අවධානය යොමු කිරීම ඉතාමත් කාලෝචිතයි කියලායි මගේ පුජ්‍යලික අදහස. පළවෙනි කාරණාව තමයි සන්දස්සේති කියන බුද්ධ ඉගැන්වීම. යමක් අපි වටහලා දෙනකොට ශ්‍රාවකයන්ට උපමා උපමේය ඇසුරු කරගෙන ධර්ම කාරණා කියලා දෙන්න දේශක ස්වාමින් වහන්සේලා බෙහෙවින් උත්සුක විය යුතුයි කියලා අපි හැමෝම පොදුවේ පිළිගන්නවා. තථාගතයන්න් වහන්සේ ඊළඟට පෙන්නනවා සමාදපේති කියලා වචනයක්. හිතට කාවදින්නම ධර්මයේ කියලා දෙන්න කියනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි සමුත්තේජේති කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ අත්දකින්න ඕනේ. මේ දහම අද ශ්‍රාවකයන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා නම් වෙන්නේ ධර්මයේ වැරදක් නිසා නෙමෙයි. අපි හැමෝගෙම කෙලෙස් වේගය වැඩි නිසා කියලා අපි තෝරගත්තොත් බෙහෙවින්ම හොඳයි කියලායි මම හිතන්නේ. ඒ නිසා අද ධර්මය අහන කණ්ඩායම් දිහා බලපුවාම සමහරු ඉන්නවා වාජනයක් අනිත් පැත්ත හරවල යමක් දානවා වගේ. හරියට රඳන්නේ නැහැ. සමහරු ඉන්නවා ඔඩොක්කුව යමක් තියාගෙන ඔඩොක්කුව යමක් තියාන වාඩි වෙලා ඉන්නවා නැගිටිනකොට බිම හැලෙනවා. අහලා දැන් ඕක ප්‍රායෝගිකව බලන්න පුළුවන්. ධර්ම දේශනාවක් පටන් අරගෙන මැද හරියට එද්දි මුල හරිය පටන් ගත තැන විමසලා බලුවොත් ගොඩක් දෙනෙකුට අමතකයි. අවසාන වෙනකොට මැද හරිය හා මුල හරිය විමසලා බලපුවාම ගොඩක් දෙනෙකුට අමතකයි. අනිත් කාරණාව බලන්නකෝ. ධර්ම දේශනාව අවසන් වෙලා ගෙදර යනකොට මුලත් නැහැ මැදත් නැහැ අගත් නැහැ සමහරුන්ට. මේකේ මේ පුජ්‍යල දෝෂයක් නෙමෙයි තියෙන්නේ කෙලෙස් වල දෝෂයක්. ඒ නිසා ශ්‍රාවක අයිතිය තමයි යෝනිසෝ මනසිකාරය පරතෝ ගෝසය කියන මේ කාරණා දෙක. අපි භාවිතා කළ යුතුමයි.
පරතෝ ഘോഷය කියන්නේ අනුන්ගෙන් අහලා ඉගෙන ගන්න එකට. යෝනිසෝ මනසිකාරය. අපි හරියට නිවැරදිව නුවණ යොදවලා විමසා බලා මේ ධර්මය භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ කාරණාවත් ඊටමත් බෙහෙවින් වැදගත් වෙනවා අපිට. දැන් සම්පහන්සීති කියලා තව වචනයක් තියෙනවා. සම්පහන්සීති කියලා දේශනා කරන්නේ පින්වත්නි ප්‍රතිඵලය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ තමන්ටම අත්දකින්න පුළුවන්. දැන් නවීන ලෝකයේ කියලා 21 වෙනි සියවස කියලාවත් එහෙම දහම ප්‍රතික්ෂේප වීමක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අද මානව සමාජෙම මොනතරම් මරණ බියෙන් පසුතැවෙනවද කියන එක ලෝකයේ දිහා බලපුවහම අපිට පේනවානේ. මේ දහමට විරුද්ධව ගිය මානව සමාජයකට ස්වභාව දහම නැගී සිටලා මානව සමාජයටම ඉගැන්නුවා පාඩමක්, ජීවිත පාඩමක්. ඒ නිසා අපිට නැවත නතර වෙලා බලන්න වෙලා තියෙනවා ජීවිතේ දිහා. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ලම කැටි කර ගන්න පුළුවන් අපිට. ඊළඟට අපි බලමු අද කිඹුල්වත් පුරයට මගේ භාග්‍යවතුන් වහන්සේ 1019ක් කැටුව වැඩම කරපු දවස. කාලුදායි අමාත්‍යවරයා මහාන වෙලා රහත් වෙලා මේ චාරිකාවේ වැඩම කරනවා. එක අතකින් තව මේ දවසේ ඊට සුවිශේෂී තැනක් තියෙනවා. නන්ද කුමාරයාගේ රාහුල කුමාරයාගේ පැවිද්ද සිද්ධ වෙනවා. ඔයත් අහලා තියෙනව නේද දෙමව්පියන්ගෙන් අවසර නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියන මේ නීතිය ආවේ කවුරු නිසාද? සුද්ධෝදන රජතුමා නිසා. ඇයි? රාහුල කුමාරයා සරියොත් මහරහතන් වහන්සේට බාර දෙනවා. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අවවාද දෙන්න බාර කරනවා. හත් හැවිරිදී රාහුල ස්වාමින් වහන්සේ මේ උතුම් නික්ලෙස් විරාගී රහතුන් වහන්සේලාගේ අවවාද ඇසුර මැද්දේ මේ ශාසන ප්‍රතිපදාව තුල හික්මෙනවා. අනිත් කාරණාව තමයි මාමා කෙනෙක් විසින් තමන්ගේ යේලියගේ බුදු කෙනෙක් ඉදිරියේ ಗುಣ කියපු දවස තමයි මේ මැදින් පෝය කියන්නේ. ගොඩාක් දෙනෙක් ඒ ගැන අවධානය යොමු කළා නැහැ. ඒ නිසා මේ කාරණා සියල්ලත් එක්ක අපි ටිකක් මේ ධර්මදේශනාවේදී මෙතන මේ ධම්මාංචරය කියන වචනයට මුල් තැනක් දීලා මේ දේශනාව පවත්වන්නටයි මේ කාලමානය තුලදී මගේ උත්සාහය. මේ ධම්ම කියන වචනය ගොඩාක් තැන්වල යෙදෙනවා. දෙපැත්තටම කුසල අකුසල දෙපැත්තටම ධම්ම කියලා යෙදෙනවා. මෙතන දැන් අපි මේ ධම්ම කියන වචනය පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය මුල් කරගත්ත ඉගැන්වීමකට. මේ ධම්ම කියන වචනේ දෙපැත්තක් තියෙනවා. මේ ධම්මාංචරේ සුචරිතං නනං දුස්චරිතං චරේ කියලාම පෙන්නනවා. දැන් මෙතන ධම්මචාරී කියන වචනය ගත්තොත් අපි පින්වත්නි දැන් මෙහෙම බලමුකෝ. දැන් අපේ ජීවිතයේ පිළිබඳව අපි ගත්තාම අපට තියෙනවා ප්‍රතිපදාවක් කියලා කොටසක්. ඒ ප්‍රතිපදාව අපි හරියට තෝරාගෙන විමසීමෙන් ගියේ නැති වුණොත් මේ හිතේ හැසිරීම බලන්නකො. හොඳ දේ අල්ලනවට වඩා වේගෙන් මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීන් එක්ක කුසලයට වඩා අකුසලයට දුස්චරිතයටම යන්නේ. අසත් රූපයත් නිසා චක්කු විඥානය සුඛ දුක්ඛ ඉපදිනවා. ඊට පස්සේ එක්ක කැමති වෙනව නැත්නම් අකමැති වෙනවා. ගොඩාක් අපිට මේ
ක්ලේශ ස්වභාවයත් එක්ක අපට සුචරිතයට වඩා ඉන්ද්‍රිය අසංවර අකුසල වෙලා අකුසලයට යන වේගය මේ මනසේ ක්‍රියාකාරීත්වයත් එක්ක වැඩි බව ඔයත් දන්නවා අපිත් දන්නවා. දැන් අපි බැලුවොත් ධම්මංචරේ කියන වචනය ගත්තොත් ධර්මයේ හැසිරීම. දැන් මෙහෙම අපි ගත්තොත් උදාහරණයක්. අපට ජීවිතේ තමන් ගැන නිවැරදිව මෙනෙහි කරන්න පුළුවන් හැකියාව සිහියයි යෝනිසෝ මනසිකාරයයි. මෙහෙම හිතන්නකෝ. යම් ආකාරයකට කය මුල් වෙලා අපි වැරදි තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාණඝාත අකුසලය. අනිත් කාරණාව තමයි අදත්තා දානය කාම මිච්ඡාචාරය. මේ කාරණා ගත්තාම ලෝකේ හැමතැනම සුලභද දුර්ලභද? මේවා කරන්න හිත නැඹුරු වෙන වේගය ඉතාමත් ප්‍රබලයි. අද ගිනි ඇරන්නේ තියෙන්නේ. ලංකාවේ ගත්තොත් දවසකට අලුතෙන් විවාහ වෙන තරුණ පරම්පරාවේ කීයක් ජීවිත වෙන් වෙනවද? එකක් තමයි වචනයේ මුල් වෙලා වෙන දුස්චරිත හදාගෙන නැතිකම. විවාහගත් පාස් ලොකු රස්සක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ජීවිතය අසමත්. කතා කරන්න දන්නේ කට ඇරියොත් ඉවරයි. කට නිසා තමයි ගොඩක් පවුල් කැඩෙන්නේ. ඒක සමාජ විද්‍යාත්මක ගවේෂණයක්. තර වචී අසංවරයත් එක්ක බොරුව, කේලම, මුසාව, පරුස වචන, හිස් වචන වලින් පිරීලා ගොඩක් ජීවිත. අනිත් කාරණාව තමයි අපිට පේනවා නූතනයේ සමහර මේ රටේ සම්මතයයි කියන ඇතම් දෙනා මිත්‍යා දෘෂ්ටික වෙලා මහා ප්‍රාතිහාර පාන බවකුත් අන් අය නොමග යවන්ට ධර්මයෙන් හා තිසරණයෙන් දුරස් කරන්න ගන්න උත්සාහයන් පිළිබඳවත් අපිට මේ සමාජයේ අද නෙමෙයි එදා ඉඳලම තියෙන ඕක. දැන් අද වැඩි. නිසා අපිට පේනවා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය. Taman සතු දෙයට පුදුම ඇලීමක් සමහර මිනිසුන්ගේ මැරෙන්නේ නැති විදිහට ඉන්නේ. ඊට පස්සේ හැම අරමුණක් පිළිබඳව ව්‍යාපාද හිතින් ගැටුණු සිතින් මිනිස්සු තරහ සිතින් කිපෙන සිතින් වාසය කරනවා. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මේ කාරණා 10 බලවත් වුණු තැන සම්මාදිට්ඨියටවත් එන්න බෑ ඒ කෙනාට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දුෂ්චරිතේමයි වැඩෙන්නේ. දැන් ධම්මංචරේ කියලා දේශනා කළානේ. යම් කිසි කෙනෙක් නුවණ මෙහෙवला සිහිය දියුණු කරගෙන එයාට පුළුවන් නම් තිසරණය කියන එක පිළිබඳව හරියට කරුණු හේතු සහිතව ඉගෙන ගන්න. අපිට අල්ලාප සල්ලාප දොඩවනවට වඩා බුදු ගුණය සිහි කරන වෙලාවේදී මනස පුරා බුදු ගුණ භාවනාව කරනකොට ඇති වෙන සැනසීම කොච්චරද කියලා කියන්න බෑ. ඒක අත්දකින්න ඕනේ තියා. ධම්මංචරේ කියනකොට ප්‍රතිපදාවක් වශයෙන් අපි කියන්නකෝ මේ මනුස්ස ධර්ම ටික කියලා. එතකොට තියෙන්නෙම සතර බ්‍රහ්ම විහාර. පන්සිල් වල තියෙන්නෙම බ්‍රහ්ම විහාර. අද අපිට පේනවා අනුග්‍රහය. රාජ්‍ය හා පුජ්‍යලික අනුග්‍රහය වුණත් තියෙන්නේ දුස්චරිත වලට ඇත්තටම. ඒක අපි අවවාදෙන් කතා කරන්න වෙනවා. දැන් මිනිස්සුන්ගේ ජීවිතයේ වටිනාකම කොච්චරද කියලා දැන් වැටහෙනවනේ. මේ ලෝකයේ ඔයත් අහලා තියෙනවද වේදනාත්මක මරණයේ වේදනාවක් තමයි. නමුත් හුස්ම හිර වෙලා මැරෙන එක තරම් අසීරු අවස්ථාවක් තවත් නැති තරම්මනේ කතා කරන්නේ මේ සමාජයේ. මාළුවෙක්ගේ ජීවිතයේ තොරවීම හරි වේදනාත්මකයි. ඔක්සිජන් නැතුව නියා මැරෙන්නේ. කොරෝනා වලින් මොකද්ද කරලා තියෙන්නේ? සසන පද්ධතිය හිර කරලායි මරන්නේ. ඒක මහා පුදුම වේදනාවක්. මොකද අපිට පේනවා
ආතුර වෙච්ච මනසක් තියෙන සමාජයක ඒ ආතුර වෙච්ච මනස කෙලෙස් ආතුර භාවයත් එක්ක මිනිස්සු අර සාමාන්‍ය උදාහරණයක් වුත් අසුචි කොටක ඉන්න පණුවෙක් වගේ මේ හිත ආය අර අකුසලයේම ඇලිලා ඉන්නවා. අකුසල සමාපatti කියලා සූත්‍රයකුත් තියෙනවා. ඒවමයි හිතන්නේ, ඒවමයි කරන්නේ, ඒවමයි කියන්නේ, ඒකටම ඇලී ගැලී ඉන්නවා. ඒතර ප්‍රතිඵලය මොකද්ද? මේ ජීවිතේත් අපායක් වෙනවා, දුගතියක් වෙනවා. සසරත් ගැලවුමක් නැති විදිහට දුගති පරායන වෙන්න වෙනවා. ඒක තේරුම් ගන්න නම් අපිට මෙන්න මෙහෙම උදාහරණයක් මම කියන්නම්. ඔය මෑත කාලයකදී මේ ලංකාවේ හිටියා ලොකු සල්ලිකාරයෙක්. ගෙදර ඇත්තු දෙන්නෙක් හිටියා. හරි මාන්නෙන් හිටියේ. සාමාන්‍යයෙන් අනිත් මිනිස්සුන්ට පේන්න ඇතා පිටත් යනවා දවසකට එකපාරක් ගිහිල්ලා නිකන් ලොකුකමට මාන්නෙට මිනිස්සුන්ට පේන්න තමයි හැම දෙයක්ම කරේ. පිනට හරිම පසුගාමි. නමුත් එකතු වෙලා අල්ලාප සල්ලාප කියලා බොන්ට වෙනත් දුෂ්චරිත වලට හරියට වියදම් කරා මේ මිනිස්සයා. ඊට පස්සේ මොකද දන්නවද උනේ පින්නතුනේ? ඔන්න අධර්මයෙන් ඉන්නකොට වෙන විනාශය. ඊට පස්සේ මේ කෙනා මේ විදිහට ජීවත් වෙනවා. අන්තිමේදී මොකද උනේ? තමන් අපේක්ෂා කරපු නැති අවස්ථාවකදී තමන්ගේ ශරීරයක කොටසක් අක්‍රිය වෙනවා. දැන් සල්ලි බලයේ තියෙනවා. කර්මයට බෙහෙත් නැහැනේ. ගොඩක් දෙනේ තේරුම් ගන්න ඕනේ ඒක. සල්ලි බලය නිසා නගරයේ තියෙන නවීනම රෝහලට ඇතුළත් කරන මොහු එන්න රෝගයේ උස්සන්න වෙලා එක්තැන් වෙනවා. එක්තැන් වෙලා ලෙඩ ඇඳේ මාස ගාණක් දුක් විඳිනවා. දැන් දහමක් නැහැ, ආගමික කියන්නේ බුදුදහමේ පිළිවෙතක් නැහැ, මොකක්වත් නැතුව හිස්ව ජීවත් වෙච්ච මේ කෙනාට මොන පිළිසරණක්ද? කාලයාගේ ඇවෑමෙන් එක තැන ඉඳලම මේ පිට ප්‍රදේශේ විශාල තුවාල ඇති වෙන්න ගත්තා. මේ තුවාල වලට පණුව ගැහුවා. පණුව වැක්කිරෙනවා. එහෙම දුක් විඳලා මැරුණා. අන්තිමේදී නිවසේ හිටපු උදවිය දන්නව කල්කිරියාව හොඳ නැහැ, සුගතියක්වත් හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ මොකද දන්නවද කරේ? මාසේ පිරෙනකොට අනේ පිනක්වත් අපි පිනක් අනුමෝදන් කරන්න ඕනේ කියලා. මොකද කරේ? පින්කමක් ලෑස්ති කරා. නමුත් ඒ පින්කම අඩාල වුණා, ගෙදර ඔක්කොම අවුල් වුණා. දෙවෙනි අවස්ථාවේදීත් වුණා, තුන්වෙනි අවස්ථාවේදී ගෙදර වැඩිමහල් පුත්‍රයා පින්කමට සූදානම් වෙලා තමන්ගේ පිරිසට කියලා පින්කම ලෑස්ති කළා. පින්නතුනේ පින්කමට දින කීපයක් තියලා මේ මුල් වෙච්ච තරුණ දරුවා නන්දොඩවන්න පටන් ගත්තා. පිනටම ගරහනවා, පින එපා කියනවා, දාලා යන්න බෑ කියනවා, විවිධ දේවල් කියනවා. අන්තිමේදී නූතන මනෝවිද්‍යා ශාස්ත්‍රයේ තියෙනවා ප්‍රතිකර්ම ක්‍රමයක්, සොයන් නිද්‍රාවට පත් කරන ප්‍රතිකාර ක්‍රමයක්. යටිසිතට කතා කරනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. කියන්නේ සොයන් නිද්‍රාව කියන්නේ මෝහණය ඇත්තටම. ඉතින් වෛද්‍යවරු ඇවිල්ලා මේ පුතාව එහෙම සොයන් නිද්‍රාවට පත් කරලා මේ මොකද්ද වෙන්නේ කියලා තොරතුරු ගත්තා. යන්න බෑමයි කියන්නේ. පිනටමයි ගරහන්නේ. අයිතියමයි කියන්නේ. ඊට පස්සේ ඔබ කවුද? මම ගෙදර අයිතිකාරයා. මේක හොයාගන්න එක સિદ્ધාන්තයක් වුන් මේ පරේක්ෂණයේදී අදාළ කරගන්නවා. ඒ මියගිය කෙනා කැමැතිම ඇතාගේ තුවාලයක් තියෙනවා. මේ තුවාලේ හොඳ වෙන්නේ නැහැ පින්නතුනේ. මොහු කියනවා මං කැමැති මහවල් ඇතාගේ තුවාලේ හොඳ වෙන්නේ නැහැ නේද? ඒක හොඳ කරන්න උත්සාහ කරන්නත් එපායි. ඒ තුවාලේ ලෙව කාලා තමයි මම ජීවත් වෙන්නේ කිව්වා. කොහොමද? කවුරු වෙලාද මේ? මල පෙරේතෙක් වෙලා. පේනව නේද අධර්මයේ ප්‍රතිඵලය?
ස්වභාව දහම අද අමතක වෙච්ච මේ මානව සමාජයේ අද හැසිරීම කොහොමද? මරණ බයටපත් වෙලා, ව්‍යාධි දුකටපත් වෙලා, දුෂ්චරිතය අහස උසට නැග්ගා. ඒක මේ ස්වභාව දහමට බාර ගන්න බැරි තරම් පීඩනයක් වුණා. අධර්ම රාගයේ, විසම ලෝභයේ, මිත්‍යා දෘෂ්ටියේ හිත්වල බුරබුරා නැගෙන ගින්නක් වුණා. කා කොටා ගත්ත, යුද කෝලාහල කළා, ස්වභාව දහම වෙනසුවා. අන්තිමේදී පඨවි ධාතුව කිපෙන තරමට, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කිපෙන තරමටම මිනිසා ස්වභාව දහමට විරුද්ධ වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට පේනවා ලංකාව දිහා බලපුවාමත් ස්වභාව දහමට අරියාදු කරන, ද්‍රෝහිකම් කරන පෞකාරයෝ දැන් එන්න වැඩි වෙලා. අපි බලාපොරොත්තු වුණු ස්වභාවයක් නෙමෙයි දැන් අපිට තියෙන්නේ. මේ වනඝාතකයෝ මගේ මාතෘ භූමිය තුල මහා වලස්පතීන් වනසන හැටි දැක්කහම තව අවුරුදු 50ක් යනකොට ඔක්සිජන් බෑග් එක කරේ එල්ලගෙන යන්න වෙන කාලය 50කට යන්න ඕනේ නැති වෙයි. බොහොම නුදුරේම සිදුවේ මේ විදිහට ගියොත්. මේක තේරුම් ගන්න ඕනේ පාලකයෝ හැමදෙනාම මේ මාතෘ භූමියට ද්‍රෝහි කරන ස්වභාවයක් ඒක. එනිසා රාජපාලනය පිළිබඳව සුදවන් රජතුමා ගැන අද අපි කතා කරන මේ ගාථාවත් එක්ක මට මතක් වෙනවා අද රටේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නවද රාජ්‍ය ලාංඡනයේ තේරුම මොකක්ද කියලා? ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ තියෙන ධාර්මික නිර්මාණයක්. එහි නිර්මාණ කරුවා වෙන්නේ එස්.එම්. සෙනවිරත්න ශ්‍රීමතාණන්. 1972 මේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන්න පින්වතුනි. බලන්න ධර්ම චක්‍රයේ තියෙන මුලටම උඩින්ම තියෙන. මොකද්ද කියන්නේ? ධාර්මිකභාවය. හිතන්න පොඩ්ඩක්. ඊට පස්සේ වීකරල් වලින් කියන්නේ සෞභාග්‍ය. සිංහයාගෙන් කියන්නේ රටහා විනයගරුක බව. පලාපෙති වලින් කියන්නේ පාරිශුද්ධත්වය. පුන්කලසින් කියන්නේ පූර්ණභාවය, manussත්වයේ ගුණවත්කමේ පූර්ණභාවය මිනිසු තුල තියෙන්න ඕන. ඉරහඳ කියන්නේ සදාකාලිකව මෙන්න මේ කාරණා මත පිහිටා අපි කටයුතු කරන්න ඕනේ කියන එකයි මේ රාජ්‍ය ලාංඡනය. අද දන්නවද ගොඩක් දෙනෙක් ඔය ඉන්න කට්ටිය? ගොඩාක් දෙනෙක් දන්නේ. එක දාර්ශනිකයෙක් කියනවා ස්වභාව දහමට ගරු කරන්නේ නැතුව පිරිහෙච්ච නරුම මානව සමාජයේ ගස් කපාගෙන යයි කිව්වා. ජලාස හිඳි යයි අන්තිම මාළුවා දක්වාම මේ නරුම සමාජයේ වුන් අනුභව කරයි කිව්වා. හැබැයි අන්තිමේට ඔහුට තේරෙනවයි කිව්වා සල්ලි කණ්ඩ බෑ කියලා. ආන්නේ තැනට තමයි මේ සමාජය දැන් තල්ලු වේගන යන්නේ. අපි ගමු අදම්මික සූත්‍රයේ පිළිබඳව පොඩි මේ කාලය අනුව පොඩි කාරණා ටිකක් සාකච්ඡා කරන්න. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙන සූත්‍ර දේශනාව. රජදරුවෝ අධාර්මික වෙන කල්හි රාජපුරුෂයෝ අධාර්මික වෙන කල්හි බ්‍රාහ්මණය ගෘහපතියෝ අධාර්මික වෙනවා. ජනපද වාසීන් අධාර්මික වෙනකොට මුළු රටේම මිනිස්සු දුෂ්චරිතයට පංච දුෂ්චරිතෙටම යොමු වෙනවා. බලන්න මේ අධම්මික සූත්‍රය අද මේ කියන මේ රටේ වගකීතු කෙනෙක් අහනවනම් තමන්ගේ ජීවිතේ මීට වඩා මේ රට ජාතිය ශාසනය වෙනුවෙන් කැපවීම කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න. හිත හොඳින් මැරෙන්නවත් බෑ සමහරුන්ට. අපි ඒක දන්නවා. හිතට එකඟ නෑ සමහරු. ඒතර රාජ්‍යරු අධාර්මික වෙනකොට රාජපුරුෂෝ අනිකුත් සියලුම බ්‍රාහ්මණ ගෘහපති ඔය ඔක්කොම අධාර්මික වෙනකොට මොකද දන්නවද වෙන්නේ? මේ හිරු සඳුගේ ස්වභාවය පවා වෙනස් වෙනවයි කියනවා. අපිට පේනව නේද? පායන්න ගියාම ආයෙ දරා ගන්න බැරි විදිහෙම දැන් පායනවනේ. හරියට සත්ත සූරියු ගමන සූත්‍රයේදී පෙන්නනවා
ඉරවල් එකක සැර මෙහෙමනම් ඉරවල් 7ක සැර ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒ නිසා අපිට පේනවා මේ සූත්‍ර දේශනාවේ තියෙන කාරණා යථාර්ථයක් වෙලා තියෙනවායි කියලා. හිරුසඳු විසම වෙනකොට නැකත්තරු විසම වෙනවා, දිවා රාත්‍රී පවා විසම වෙනවයි කියලා මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඒතකොට බලන්න ඍතු විපර්යාසයන් ඇති වෙලා මේ විදිහට විනාශකාරී විදිහට මේ පරිසරය හැදෙනකොට හරියට හිටවන ගහක පළවත් නැති වෙනවයි කිව්වා. ඒ නිසා තමයි බහුජාතික සමාගම් විවිධාකාර කුමිනාශක වල්නාශක කෘත්‍රිම දේවල් ගෙනල්ලා බලෙන් අස්සනු වැඩි කරන ක්‍රමයකට ගිහිලා මේ මහ පොළොව විස ගොඩක් බවට පත් වෙලා. එවලන්නේ මේ දේශනා කරපු කාරණා කොයිතරම් ප්‍රායෝගිකයිද කියනකොට ඒතර මේ වාතේ පවා විසම වෙන හැටි මේ සූත්‍රයේ පෙන්නනවා. ඒ විතරක් නෙමේ දෙවියන් කෝප වෙනවයි කියලා තියෙනවා. ඇත්තටම අද වර්තමානයේ වෙනකොට ලාංකීය ජන සමාජයේ වුණත් මේ ස්වභාවය අපිට සමහර අවස්ථාවලදී අත්දකින්න පුළුවන්. වාතයේ විසවීම පමණක් නෙවෙයි ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ මිනිස්සු අසුරු කරගෙන ඉන්න ආකාශ භූමාට දෙවිවරු මේ මිනිස්සු අතහැර දාලා යනවයි කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආකාශ භූමාට දෙවිවරු මේ මනුස්ස සමාජය අතහැර දාලා යනකොට ඇයි පිණින් පිරිහිලා කුසල මාර්ගයෙන් පිරිහිලා දුෂ්චරිතේ වැඩෙනකොට දෙවියන්ට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. දෙවියෝ කෝප වෙනවා මේ මිනිස්සු කරන දේවල්ට. අද පේනවනේ. අපේ රටේ වන ඝනත්වයට විරුද්ධ වෙන්න මේ වන ඝාතකයෝ මේ පව්කාරයෝ තා භයානක විදිහට මේ අකුසලයේ කරනවා ලැජ්ජාවක් නැතුව. මේක සාපරාදී ස්වභාවයක්. මොකද අපට හුස්ම ගන්න බැරි වුණොත් මොනවා තිබ්බත් වැඩක්ද කියලා මේ අනුවන අඥානයන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යා වගේ දියණිවරු තව ගොඩාක් මේ ලංකාවේ ඇති වෙන්න ඕනේ කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සූත්‍ර දේශනාවේ තියෙනවා වැසි මනාකොට ඇදහැලෙන්නේ නැති වෙනකොට භෝග වල නියම විදිහට ඵල හට ගන්න නැති වෙනකොට මිනිස්සුන්ට අල්ප ආයුෂ ඇති වෙලා දුර්වන්න වෙලා දුර්වල වෙලා විනාශ වෙන හැටි මේ අධම්මික සූත්‍ර දේශනාවේදී අපට පෙන්නනවා. ඒ නිසා පින්නතුනි ධම්මංචරේ සුචරිතං නනං දුෂ්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියන මේ බුදු වදන අපිට ජීවිතේ අදාළ කරගන්නට අද මේ රටේ නායකත්වයේ දෙන ඇත්තෝ ඉඳලා අනිත් හැමෝටම එදා සුදවුන් මහරජාණන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම පරියාය ඉතාමත් උචිතයි. ගොඩාක් අවස්ථාවලදී අපි දන්නවා අවවාද අනුශාසනා ලබා ගන්න එන ගොඩාක් පාලකයෝ ස්වාමින් වහන්සේලා ඉදිරියේ බොහෝම කීකරුයි. වැඳලා යන බව පේනවා. මූලස්ථානත් මේව දැනගන්න එක හොඳයි. හැබැයි ගිහිල්ලා හාත්පසින්ම වෙනස්ම දෙයක් කරන බවක් අපිට පේනවා. ඒ නිසා අපි මේවා කියන්නේ කාටවත් කිපෙන්න නෙවෙයි, උරණ වෙන්න නෙවෙයි, හිත් දූෂණය කරගන්න නෙවෙයි. මේ රටට, ජාතියට, ශාසනයට තියෙන හැඟීම නිසාමයි. ඒ නිසා මේ අධම්මික සූත්‍රයේ අනික් කාරණා ටික අපි අනිත් පැත්ත බැලුවොත් මේ රාජ්‍ය ව්‍යුහය පිළිබඳව ධාර්මික වෙනවා කියන්නේ කොහොමද? මට මතකයි ජාතක පාළියක කතාවක් තියෙනවා. බෝසතාණන් වහන්සේ රජකමටපත් වෙලා එක ජාති සීල විමර්ශ ජාතක වගේ තමයි මට මතක. මොහු බැලුවා සමාජයේම නොමග ගිහිලා විනාශ වෙලා පංච දුෂ්චරිතේම කරනවා, කා කොටා ගන්නවා, මරා ගන්නවා. බැලුවා මේ මිනිස්සු ටික මෙල්ල කරේ නැත්තම් රටක් පාලනය කරන්න බෑ. බෝසතාණන් වහන්සේ නියෝගයක් යවනවා, අහවල් වලස්පති මම අදහනවා
මේ වලස්පතිගේ අරක් ගත්ත දුෂ්‍යමාන නොවන බලවේගයකට දුසිරිත් කරන මිනිස්සුන්ගේ බිලි පූජාවක් දෙන්න ඕනේ කියලා අඬබෙරයක් ගහන්න පටන් ගත්තා. මිනිස්සු ඔක්කොමලා බය වෙන්න පටන් ගත්තා. බය වෙලා ආයේ නැවත මිනිස්සු දහමට ස්වභාව දහමට manussත්වයට ක්‍රමයෙන් අවනත වෙන්න පටන් ගත්තයි කියනවා. බලන්න එතකොට සමාජයක නායකත්වයේ දෙනකොට මහා සම්මත රජුරුව ගැන අපි අහනවනේ ආග්ගඤ්ඤ සූත්‍රයේදී. ඉතින් එහෙම ආපු ක්‍රමවේදයක තමයි අද අපි මේ රාජ්‍ය නායකත්වය ගැන හිතන්නේ. ඉතින් මේක විශාල කාරණා වෙනමම සාකච්ඡා කරන්න බුදුදහමේ තියෙනවා. අපිට පේනවා මේ සමාජයේ තුල මේ හා සමාන අපට ආදීනව රාශියකට අපි මුණ පාලා සිටින්නේ වෙන කාගේවත් වරදක් නිසා නෙවෙයි, අපේම වරද කියන එක අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. එදා මේ ගාථාව තුල රජතුමා හිත පිහිටුවා ගත්තට පස්සේ උත්තිට්ඨේන අපමජ්ජයේ කියන ගාථාවත් එක්ක ගත්තොත් උත්ථාන වීරිය නොපමා බව සුචරිත දහමේ හැසිරීම ධර්මයේ හැසිරෙන පුජ්‍යලයක් මෙලවත් පරලවත් සැප ලබනවා කියන පණිවිඩය අපිට පේනවා. එදා බුදුරජාණන් වහන්සේ සුදෝන් මහරජාණන්ගේ මාලිගාවට පිණ්ඩපාතේ වැඩියා. ඊට පස්සේ ශාක්‍ය වංශයට නිඳා කරන්න එපයි කියලා කිව්වනේ. හිඟා කණ්ඩ ගිහිල්ලා රජුරුවන්ගේ නම්බුවට හොඳ නැtei කිව්වා. රජතුමාට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරේ ඔබේ වංශේ ශාක්‍ය වංශේ, මගේ වංශේ බුද්ධ වංශේ කියලා. ඒක බුද්ධ ශාසනයේ බුදුවරයෙක්ගේ තියෙන ප්‍රතිපදාවක් ඒක. එහෙනම් පේනව නේද? තමන්ගේ තාත්තට භාග්‍යවතුන් වහන්සේ ගන්නපු ක්‍රමය. ඒතර මේ ගාථා දෙක ගත්තාම ඇත්තටම මේ සම්මුති ආර්ථයට වඩා එදා තාත්තා නැත්නම් සුදෝන් මහරජාණන් සෝතාපන්න වෙන ගාථාවක් නෙමෙයි. ඒතර මේ ජීවිතයේ තුල දහම දකින්න තියෙන ධර්ම කාරණා රාශියක් මේ ගාථාව තුල පැහැදිලි කරයි. එදා රාජ්‍ය පාලනයක නියලිලා හිටිය සුදෝන් රජතුමා බුදු පුතෙක් බෝසත් දරුවෙක් ආරක්ෂා කළා ලෞතුරා බුද්ධ රාජ්‍යයට යන්ට උපකාර කරපු තාත්තා කෙනෙක් නිසා ඒ කුසලයේ මහිමය මේ ජීවිතේම සම්දිට්ඨිකව විපාක ලැබීමක් වශයෙන් ධර්මයේ දකින්න ධර්ම ශක්තිය දිනු කරගෙන ආපු පිය මහ රජ කෙනෙක් වශයෙන් මේ ධම්මංචරය කියන ගාථාව දේශනා කරද්දී සෝතාපන්න වෙනවා. ඉතින් ඒ කාරණා අපිට සියල්ලම පැහැදිලි කරන්නට කාලය නැති වුණත් අපි මේ ධර්ම දේශනාවේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන එක තාමත් වැදගත් අවස්ථාවක්. දැන් එදා පියර මහ රජතුමාට මේ ජීවිතය පිළිබඳව තමයි පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපට පේනවා මේ ජීවිතයේ පුජ්‍යල කේන්ද්‍රීය ජීවිතයක් නේ අපට තියෙන්නේ. හැමතැනම මම කියනකොටම අවිද්‍යාව කියන එක ස්වභාවයෙන්ම මතුවෙනවා. මගේ කියනකොටම තණ්හාව තියෙනවා. මේ ප්‍රත්‍ය කරගෙනනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මගේ ආත්මය කියලා අපි මේ සියල්ල දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න එකත් එක්ක තමයි සමස්තය තුල මේ මම කියන ස්වභාවය මවාගෙන ඒ තුලම ඇලි ගැලි අපි ඉන්නේ. දැන් දුස්චරිතය නැත්නම් මගේ කියලා අපි අල්ලගෙන මේ ඉන්ද්‍රියන් නොමග යවාගෙන මේ අකුසලය අපි නැවත කරන්නේ මේ මම කියන මගේ කියන තැන යථාර්ථය දන්නේ නැති නිසානේ. ඒ යථාර්ථය හරිය විදිහට දකින්න නම් මේ ඉන්ද්‍රියන් පිළිබඳව හේතුඵල න්‍යාය අපි හරිය විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒ හේතුඵල ක්‍රියාවලිය අපි ඉදපච්චේතාවයේ කියන ධර්ම න්‍යායත් එක්ක ගත්තොත් ඉමස්මින් සති ඉදං හෝති, ඉදපච්චේතාවයේ කියන ධර්ම න්‍යායත් එක්ක ගත්තොත් අපි දකිනවා මේ ඉන්ද්‍රියන් පිළිබඳව හේතුඵල න්‍යාය අපි හරිය විදිහට ඉගෙන ගන්න ඕනේ.
මස්ස උපාදා ඉදං උප්පච්චති කියන න්‍යායාත්මක කාරණාත් එක්ක මේ ඇති කල්ලි මේ වේ කියන එක මේ හට ගැනීමෙන් මේ හට ගන්නවාය මේ නැති කිරීමේ නැති වෙනවා මේ නිරුද්ධ කිරීමේ නිරුද්ධ වෙනවා කියන නිරෝධතා ධර්මතාවය මේ අපි තුලම ඉන්ද්‍රිය අධ්‍යක්ීන් අපි පටික සම්පස්ස සහ අධිවචන සම්පස්සේ කියලා කොටස් දෙකකින් අපි මේ අධ්‍යක්ීන් එකතු කර ගන්නවා මේ අධ්‍යක්ීන් එකතු කරගෙන නාම රූප විඥාන කියන ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. ඉතින් එදා පිය මහ රජතුමා මේ ධර්මපරියාය දකින්ද ඊ타ත්ම වේගෙන් පුළුවන් වුණා. ඇයි මේ ධර්ම මනසිකාරේ වඩාත්ම තියුණු ආකාරයට ඒකන කියනවා තික්කන පඤ්ඤා කියලා. ජවන පඤ්ඤා කියන්නේ වේගෙන් යමක් අවබෝධ කරගන්නවා කියන එකයි. එනිසා ඒ වේගෙන් අර උද්ඝාටිතඥූ කියන තැනදී එක ගාථාවක පද දෙකක් තුනක් ඇහෙන සැනින් දහම දැක්කා. විපාටිතඥූ කියලා තියෙනවා දේශනාවක් අවසානයේදී ධර්මයේ දකින ශ්‍රාවකයෝ ඉන්නවා. අද අපිට ඉන්නේ නෙය්‍යහ පදපරම කියන ශ්‍රාවක සමාජය. ඒ කියන්නේ ධර්මය අහන්න ඕනේ, ප්‍රතිපදාවේ දෙන්න ඕනේ, ප්‍රතිඵලය ගන්න නම්. පදපරම කියන්නේ කොච්චර ඇහුවත් ප්‍රතිඵල නැත, ඇහෙන්නෙත් නැත. ධර්මයේ ඉදිරියේදී ඉන්ද්‍රයන් වලට කනට අගුල් වැටිලා කිව්ව දේ නෙමෙයි අල්ලගන්නේ වෙනම දෙයක්. අපිට ඒකත් පේනවා. ඒ නිසා මෙන්න මේ ස්වභාවයත් එක්ක අද අපිට මුණ ගැහෙන ශ්‍රාවකයෝ නෙය්‍යහ පරපදම කියලා ඔන්න මේ භාෂිතයත් එක්ක අපට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මොකද්ද? මේ ක්‍රියාකාරී ලෝකයේ තුල මේ අජ්ජත්තික බාහිර වශයෙන් අපට එන මේ අරමුණුත් එක්ක අපි ගනුදෙනු කරනකොට අවිද්‍යාව තණ්හා දෙක තමයි වැඩියෙන්ම වැඩෙන්නේ. ତර මේ ආයතනික ක්‍රියාවලියත් එක්ක ඉන්ද්‍රිය 6 දෙනාටම මනසත් ඉන්ද්‍රියක්නේ. ତර මනස තමයි කේන්ද්‍රස්ථානේ. මේ ඉන්ද්‍රියන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ මනසට තමයි මේ ඉන්ද්‍රියන් 6 දෙනාගෙන්ම එක රාශී වෙන්නේ. මේ සියල්ලම නිට්ටයයි කියන ස්වභාවයෙන් අපි මේව අල්ල ගන්න. නිට්ටය සුඛාත්ම සුභ වශයෙන්. හැබැයි හේතුඵල න්‍යායත් එක්ක අපි ගත්තාම මේ සියල්ල තුල තියෙන්නේ වෙනස් වීමක් කියලා අපිට දකින්න පුළුවන් නා. දුක දුක හැටියෙන් දකින්න පුළුවන් නම් අනාත්මය වසඟේ පවත්තන්න බැරි න්‍යාය විදර්ශනාව තුලින් දකින්න පුළුවන් නම් අන්න එතනම නිවීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ වැඩපිළිවෙල පටන් ගන්නකොට දැන් තත්ත විපස්සති කියලා ධර්මයේ ගන්නනවනේ. ඒ මොහොතේම විදර්ශනාවෙන් දකින්න කියනවා. දැන් අපි මේ දුස්චරිතය ධර්මචාරීත්වය ගැන මේ ගාථාවේ කතා කළානේ. දැන් ඇස දැකපු දේ ලබා ගන්න තමයි අපි අවිද්‍යාව තණ්හා දෙක මුල් කරගෙන නিত্য අරමුණ ඇති කරගෙන තමනුත් ඉන්නවා බාහිරෙත් තියෙනවා කියලා ස්ථිර කරගෙන තමයි ඇස නිසා අපි කෙලෙස් අවුස්සගෙන දැක්ක රූපේ හොඳින් හරි නරකින් හරි ගන්න යන්නේ. ශබ්දේ ගැනත් එහෙමයි. මේ ඉන්ද්‍රයන්ට ගෝචරන අරමුණු සියල්ලත් එක්කම එහෙමයි. අදිවචන සම්පස්සේ කිව්වහම එතන උපාදානයේ ස්වභාවය වැඩි රළුයි. නමුත් ප්‍රතිපදාව තුළ අපිට පුළුවන් නම් මේ ඇසත් රූපයත් නිසා චක්කු විඥානයක් හටගත්තා. ඒ හටගත්ත තුළ සුඛ දුක්ඛ උපදිනවා. චක්කු විඥානයත් මේ සුඛ දුක්ඛ වශයෙන් හටගන්න මේ සියල්ලම වෙනස් වෙනවා කියලා අපිට දකින්න පුළුවන් නම් එහෙනම් අන්න ධර්මචාරීත්වයට එන්න පුළුවන්. කන නිසත් එහෙමයි, ඇස නිසත් එහෙමයි, ගඳ සුවඳ නිසත් එහෙමයි, රස නිසත් එහෙමයි, පහස නිසත් එහෙමයි. බලන්න මේ ඇවිලීම නේද තියෙන්නේ. ආදිත්ත පරියාය සූත්‍රයෙන් හාත්පසින්ම ගිනිගෙන ඇවිලෙනවා කියුවේ. ඉතින් අද ලෝකෙම එහෙම තමයි. නවීනයි කියන මේ සමාජය තුල මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? රෝගී මනසක් හා ගිලන් වෙච්ච කයක් විතරයි. ඒ වැළුත් අද ලෝකේ සාකච්ඡා කරනවා මානසික පීඩන ස්ට්‍රෙස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේක නිසා
පිළිකා සුවනවන ගෑස්ටික් කියන අමාරු අනිත් එක තමයි මාරාන්තික හෘදයාබාධ. මේවා හටගන්නේ මනෝ කේන්ද්‍රීය කාරණා නිසාමයි. ඒත් අපිට පේනවා වසංගත වෙන්න පුළුවන් මරණ ඉක්මන් කර ගැනීම වෙන්න පුළුවන් මේ සියල්ලටම පාදක වෙලා තියෙන මේ අධර්මය. පැවැත්මේ ප්‍රශ්නය විෂමචර්යා කියන తত্ত্বය අධර්මචර්යා කියන తত্ত্বය. ඉතින් සෞභාග්‍යයක් මේ රටට උදා කරන්න යම් හිතනවා නම් සූදුව වැඩි කරලවත් බාර් වැඩි කරලවත් වෙනත් දුෂ්චරිත කරලවත් සෞභාග්‍යයක් ගේන්න බෑ. කැලේ කපලවත් වනඝාතනය කරලවත් සෞභාග්‍යයක් ගේන්න බෑ. ඒක මුලාවක් මිත්‍යාවක් ඒක. ඒ නිසා මේ ධර්මපරියා ඉක්මෝලා යන ගමනක ප්‍රතිඵලය ඉතා භයානකයි. ඉතා භයානකයි. අපට ආයේ විමසලා බලන්න වෙයි අපේ දිශානතිය නැත්තම් අපි ආයුතු ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ නිසා අද මිනිස්සු මේ හේතුව නිසා ඵලය හට ගන්නවා අපි හේතුව නැති කරන්න ඕනේ කියන න්‍යායාත්මක පැත්තෙන් බැහැර වෙලා අපි ගොඩාක් තැන්වල අවිද්‍යා සහගත තීරණ තමයි ගොඩාක් තැන්වල ගන්නේ කිසිම හරයක් නැතුව. ඒ නිසා මේ తত্ত্বය මට මතකයි එක අවස්ථාවකදී ජවහල් නේරුතුමා කියනවා බාහිර හුළඟ ඔබගේ නිවසට ගන්න. හැබැයි ඔබ මේ නිවසේ තියෙන බඩු මුට්ටුවේ හුළඟට ගහගෙන යන්න දෙන්න එපයි කිව්වා. හරිම දාර්ශනිකයිනේ. සමාජයක ජීවත් වෙනකොට මේ නවීකරණ වෙච්ච යාන්ත්‍රණික වෙච්ච මේ සමාජ ක්‍රමයක් එක්ක අපි ඉන්න ඕනේ. හැබැයි අපේ හරය විනාශ කරන්න එපයි කිව්වා. හොඳ දේවල් පැහැර ගන්න තියන්න එපා කිව්වට. නමුත් අපිට පේනවා මේ తত্ত্বය තේරුම් ගත්ත පාලකයෝ මේ රටට එන්න ඕනේ කියලා දැන් අපිට ආයෙ හිතිලා තියෙනවා. 73 වසරක්ම රැවටුණා කියලා අපි හිතුවා ආයෙත් අපි රැවටුණා දෝ කියලා අපිට ඕන දැන් ආයෙ මෙනෙහි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ අධර්මයේ ප්‍රතිඵලය මෙලවත් දුක පිනිස පරලවත් දුක පිනිස සංසාරේ අනේක විද දුක්ඛ දෝමනස්යන් වලට සසර දිග්ගැහෙන්න සතර අපාගත වෙන්න බලපාන එක නියතයි. ඒ නිසා මේ පිළිබඳව කාරණාව අපි අවදිමත් මනසකින් බලලා බාහිර කාරණා මම රාශියක් මේ දේශනාවේ මතක් කළේ සමාජ විඥානයේ තුල විඥාණය වෙනස් කරන්න ජනගත වෙලා ඉන්න මිත්‍යා දෘෂ්ටික අදහස් පළවා හැරලා මේ බණ අහලා යම්කිසි කෙනෙක් ජීවිතේ සකස් කරගන්න හිතුවොත් ඒක තමයි අපේ උත්සාහය. ඒ නිසා ආකල්ප හා චර්යාවන් පිළිබඳව වෙනස්කම් ඇති කර ගැනීම ඉතාමත් බෙහෙවින්ම වැදගත් වෙනවා. නමුත් එදා සෝතාපන්න වුණු අපේ සුදවුන් මහරජාණන් මේ ජීවිතයේ නැමැති විභාගය තමයි සමත් වුනේ. ජීවිතේ නැමැති සරසවිය අපි තේරුම් ගන්න නැතුව මොන සරසවියකින් උපාධි ගන්න ඕනේ. හැබැයි කියන්නේ ජීවිතය ගැන උගන්වන ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් එකම දහම මේ තථාගත ධර්මයේ. නිසා මේ ක්‍රියාකාරීත්වය මේ ඉන්ද්‍රියන් අධ්‍යක්ෂින් එක්ක නාම රූප විඥාන කියන මේ ක්‍රියාකාරීත්වයේ ත්‍රිලක්ෂණයට දාලා යම් කිසි කෙනෙක් දකින්න සංස්කාරක ලෝකයාගේ යථා ස්වභාවයේ තත්තු පරිද්දෙන් දකින්න ඥාන අවබෝධය කියන එක තමන්ගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂයෙන් දැකගත්තොත් අන්න ධම්මාංචරේ සුචරිතං නනන් දුෂ්චරිතය යන්නේ ඒකට නනන් දුෂ්චරිතාන්තරේ ධම්මචාරීමයි අපිට පොඩි වෙලාවකට ඉන්න පුළුවන් ආය අපි අධර්මයට යන. ඉතින් ඒ වෙනස් වෙන ස්වභාවයේ තේරුම් අරන ධර්මචාරී භාවය තුලම හිටියොත් මෙලවත් පරලවත් මේ මුළු සසරම ජය ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් සියත අමාවැස්ස වැඩසටහන් මාලාවේ මේ හෝරාවේ අවසන් වෙච්ච මේ සදහම් දේශනාව ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් සියත මාධ්‍ය ජාලයේ සියලු බවතුන්ටත් ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්මානිසංසය ජරා මරණ විරහිත අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා කරමින්
පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ගිලන් වෙලා ප්‍රතිකාර ලබන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන අතර රණවිරුවෝ සුවවිරුවෝ ඇතුළු කාර්ය මණ්ඩලවල සියලුම දෙනාටමත් තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ කොරෝනා වසංගතේ වහවහ මගේ මාතෘ භූමිය තුලින් දුරස් වේවා. උතුම් බුද්ධානුභාව බලයෙන් ධම්මානුභාව බලයෙන් සංඝානුභාව බලයෙන් හැම දිනාටම සියලු යහපත වේවා. මගේ ගෞතම සසුනේදී අපි හැම දිනාටම ජරා මරණ විරහිත අමා මහ නිවනින්ම සැනසෙන්න හේතු වාසනා ලැබේවා සලසේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. තෙරුවන් සරණයි. එත්තාවතාච අම්මේ සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.